ආයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. අදත් අපි සූදානම් වෙනවා ජාතික පුවත්පත්වල වාර්තා වන තොරතුරු මොනවද කියලා අවධානය යොමු කරන්නට. දැන් පසුගිය සඳුදා සිට රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන්නට මේ වන විට පියවරගෙන තිබෙනවා. එක උදාහරණයක් තමයි වෙනදා දැන් මාස එකහමාරක පමණ කාලයක් තිස්සේ අපි ඔබට පුවත්පත් තොරතුරු ගෙනාවේ අන්තර්ජාලය ඔස්සේ පුවත්පත් උපුටා ගනිමින්. නමුත් දැන් අපේ මැදිරියට ජාතික පුවත්පත් ලැබෙනවා රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙමින් තිබෙන තත්වයක. අපි සූදානම් වෙනවා අදත් ජාතික පුවත්පත් කිහිපයක්ම උපුටා දක්වමින් ඔබට තොරතුරු කියන්නට. මුලින්ම යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් වාර්තා කරනවා. අතරින් අපි මුලින්ම තෝරාගත්තේ යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවීමට ජනපති අවධානය යොමු වෙලා තියෙනවා. ඒ පිළිබඳවයි යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහාය විය හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට දායක වීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රයේ සතු ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු පිළිබඳව අවධානය යොමු කළොත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරමින් ආර්ථිකයේ විවෘත කිරීමත් සමග වැවිලි ක්ෂේත්‍රයේ වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකදී තමයි මේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරලා තියෙන්නේ. කොහොම වුණත් කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ලෝකයේම යම් ආකාරයක ආර්ථික අර්බුදයකට මුහුණ දේවි, ආහාර හිගයකට මුහුණ දේවි. මේ තත්ත්වයට පිළියමක් විදිහට ලංකාවේ වැවිලි කර්මාන්තයේ, කෘෂි කර්මාන්තයේ මේ සියල්ල නගා සිටීමේ වැඩපිළිවෙල පිළිබඳ විවිධ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙනවා. ඒ සඳහා යම් යම් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. එහි එක් පියවරක් ලෙස තමයි යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවලා මේ වගා කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක පාස්කු ප්‍රහාරයේ පසුගිය වසරේ අප්‍රේල් 21 වෙනිදා සිදු වුණු අවාසනාවන්ත පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවිධ තොරතුරු අනාවරණය වෙනවා. ඒ පරීක්ෂණ සිදු වෙනවා. ඒ ගැන තොරතුරක් තියෙනවා දිනමින පුවත්පතේ. පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට මෛත්‍රීට රනිල්ට එරෙහි පෙත්සම් විභාග කිරීමට තීරණය කරයි කියලා පුද්දි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සැප්තැම්බර් මාස 2, 3, 4 දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඒ ගැනත් තොරතුරු අද දිනමින පුවත්පතේ මුල් පිටුවේම වාර්තා කරද්දී පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනයට කණ්ඩායම් 12ක් යොදවලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් 12ක් මේ වන විට පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙන බවයි අද දිනමින පුවත්පතේ වාර්තා කරන්නේ. ඒ වගේම ඊයේ ලෝක හෙද දිනය සැමරුවා. ඒ හා සම්බන්ධ තොරතුරක් අද වාර්තා කරනවා මේ විදිහට. හෙද හෙදියන්ට උපාධියක් අපි ඊයේ දිනේදීත් මේ ගැන තොරතුරු වාර්තා කළා. හෙද හෙදියන්ට උපාධියක් රට පුරා හෙද විදුහල් විශ්වවිද්‍යාල බවට පත් කරනවා. මේ හෙද දින සැමරුමේදී උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුරු ගුණවර්ධන මහතා සඳහන් කරපු කාරණයක් තමයි අද දිනමින පුවත්පත මුල් පිටුවේම උපුටා දක්වා තිබෙන්නේ. ඒ වගේම අපි තවත් තොරතුරකට යනවා. ඒ තමයි මැතිවරණය ගැන. මැතිවරණය සම්බන්ධයෙන් මේ දිනවල වැඩි කතාබහක් ලක් වෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේදී විවිධ සාකච්ඡා පැවැත්වෙනවා. ඒ අතරවාදී ගත් තීරණයක් පිළිබඳව මේ විදිහට වාර්තා කරනවා. මැතිවරණය ගැන කොමිසමේ තීරණය මැයි 25 වෙනිදා. මහා මැතිවරණේ පාර්ලිමේන්තුව මේ වෙනකොට විසිරලා තියෙන්නේ. මහා මැතිවරණේ ජූනි මාසයේ 20 වෙනිදා පැවැත්වීමට තීරණයක් ගත්තා. නමුත් පවතින තත්ත්වයත් එක්ක මොන වගේ කාලවකවානුවක මැතිවරණේ පවත්වන්නට පුළුවන් වේද කියන කාරණේ ගැන මැයි මාසයේ 25 වෙනිදා තීරණයක් ගන්නවා කියලායි මැතිවරණ කොමිසම සඳහන් කරලා තියෙන බව දිනමින පුවත්පත අද තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ග්‍රාම සහ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ගැටලු සොයන පොලිස් නිලධාරියෙක් අගමැති මහින්ද පියවර ගනී කියලා තොරතුරුත් අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතයත් එක්ක රට ඇඳින් නීති තත්ත්වයේ ක්‍රියාත්මක වුණා. ඇඳින් නීති තත්ත්වයේ ක්‍රියාත්මක වීමත් එක්ක ජනතාවට සහන සැලසීමේ කටයුතු වලට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නා. ග්‍රාම නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්, ඒ වගේම සමෘද්ධි නිලධාරීන් ඔවුන්ට යම් යම් ගැටලු ඇති බව වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා හමුවේ ප්‍රකාශ කරා. ඊට එක් පිළියමක් විදිහට ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා එක් පොලිස් නිලධාරියෙක් යොදවීමට ඒ අනුව තීරණය කළා තියෙනවා පොලිස්පතිවරයාගේ මැදිහත් වීම හරහා. ඒත් එක්කම අපි තවත් තොරතුරු කිහිපයකට යන්නට සූදානම් වෙනවා. ඒ තමයි ලබා දෙන
5000 දීමනාව ජූනි වලටත් තීන්දුවයි කියලා තොරතුරක් අද වාර්තා කරලා තියෙනවා. සමෘද්ධි වැඩිහිටි ආබාධිත සහිත තැනැත්තන් වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමි වූවන් සඳහා රුපියල් 5000 දීමනාව ජූනි මාසයේදීද ලබා දීමට ආණ්ඩුව තීරණය කළා තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. බැසිල් රාජපක්ෂ මහත්මයාගේ මේ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී මේ කරුණු අනාවරණය වෙලා තියෙනවා කියලායි අද දිනමින පුවත්පත මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ලක්ෂ 48ක් සමෘද්ධිලාභීන් ජීවනෝපාය අහිමි වූවන් සහ සමෘද්ධි පොරොත්තු ලේඛනයේ සිටි අයට මේ වෙනකොට සහන රැසක් ලබා දීලා තියෙනවා. යන ජූනි මාසයේදීත් ඒ සහන ලබා දෙන්නයි මේ විදිහට දැන් ආණ්ඩුවේ රජයේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම තවත් තොරතුරක් තියෙනවා දිනමින ඇතුල් පිටුවක මේ විදිහට අප්‍රේල් 30 සිට නිරෝධායන මධ්‍යස්ථාන හැර සමාජයෙන් ආසාදිතයන් වාර්තා වී නැහැ කියලා. මෙහෙම කියන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයා COVID-19 ආසාදිතයන් පසුගිය සතියකට අධික කාලයක් පුරා සමාජයේ මහ ජනතාව අතරින් වාර්තා නො වූ බවට PCR පරීක්ෂණ වලින් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. වෛරසය ආසාදිතයන් ලෙස දැනට වාර්තා වන සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන අතර ඔවුන්ගෙන් බහුතරයක් නාවික හමුදාවේ සමාජිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කරන්නේ. කොහොම වුණත් මේ වෙනකොට 366 දෙනෙක් සුව වෙලා නිවෙස්වල සම්පූර්ණ සුවය ලබලා PCR පරීක්ෂණ කිහිපයක් සිදු කරලා ඔවුන් තුල වෛරසය නැහැ කියලා තහවුරු කරගත්තට පස්සේ 366 දෙනෙක් නිවෙස් වලට ගිහිල්ලා ඉන්නවා. ඒ යන සියලු දෙනාම නැවතත් නිරෝධායනය කරන්නත් පියවර අරන් තියෙනවා. මේ වෙනකොට රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ 514 දෙනෙක් පමණයි. ලංකාවේ රෝහල් කිහිපයක් මේ සඳහා වෙන් කරලා තියෙනවා. ඒ රෝහල් වල 514 දෙනෙක් මේ වෙනකොට ප්‍රතිකාර ලබනවා. කොහොම වුණත් දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක රට යම් ආකාරයක ලිහිල් කිරීමක් කරලා තියෙනවා. ජනතාවගේ අවධානය මොන විදිහටද වෙන්න ඕන කියන කාරණය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ විදිහට අදහස් පළ කළා. මේ රට සැලකිය යුතු ලෙස විවෘත කිරීමත් සමග බොහෝ ප්‍රදේශවල තත්ත්වය හොඳ තත්ත්වයෙන් තිබුණත් අපිට පෙනී යන කරුණක් තමයි ඇතැම් ප්‍රදේශවල එසේ නොවන බව. මේ ඇත්ත වශයෙන්ම විශාල ලෙස අවධානයට යොමු කළ යුතු කාරණාවක්. මොකද මේ අවස්ථාවේ අපි එක අතකින් රට බාහිරින් ඇතුළට වහගෙන තමයි මේ කටයුතු කරන්නේ. අප මේ අවස්ථාවේ ඊටාම කල්පනාවෙන් මේ සමාජ දුරස්ථභාවය සහ පෞද්ගලික සනීප ආරක්ෂාව ඇතුළු කාරණා කෙරෙහි ඊටා දැඩි ලෙස කල්පනා කරලා එය හරියටම ක්‍රියාත්මක නොකරහොත් අප මේ අවස්ථාවේ මේ පුහුණුව අප හරියට නොලැබුවොත් රට සම්පූර්ණයෙන් විවෘත කරන අවස්ථාවක එනම් ගුවන් තොටුපළ ඇතුළුව ඒ විවෘත කරන අවස්ථාවක මෙහි අනිටු ඵල විපාක අපට ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපට රටේ ආර්ථිකයත් ඒ වගේම ජන ජීවිතයත් තවදුරටත් යහපත්ව පවත්වා ගන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ කරුණු සිහි තබාගෙන හරියට නියමාකාරයෙන් කටයුතු කිරීමෙන්. ඒ ඊටම වැදගත් බව මම නැවත මතක් කිරීමට කැමැතියි. හොඳයි අපි යනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පත අද ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන්නේ මැතිවරණය හා සම්බන්ධ තොරතුරක්. පෙත්සම් විභාග නිමවන තුරු මනාප අංක ගැසට්ටුව නැහැ. කොමිසම තීන්දුව කරයි කියලායි වාර්තා කරන්නේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනයේ ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ තීරණය කළා තියෙනවා. සාකච්ඡා ගණනාවක් පැවැත්වුණු බව අපි සඳහන් කළා. ඡන්දයට සෞඛ්‍ය උපදෙස් මැතිවරණ කොමිසම සෞඛ්‍ය ප්‍රධානීන් අද හමුවේ කියලා තොරතුරකුත් ලංකාදීපමයි වාර්තා කරන්නේ. මහා මැතිවරණයේ පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන් හා සෞඛ්‍ය බලධාරීන් අතර තවත් විශේෂ හමුවක් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද පසුරුවේ පැවැත්වීමට නියමිතයි කියලායි වාර්තා වෙන්නේ. අපි බලමු ඒ සාකච්ඡාවේ මොන වගේ තීරණ ගනීද කියලා. ඒත් එක්කම ඊයේ ජාත්‍යන්තර හෙද දිනේ සැමරුවා. අපි ඒ ගැන පුවත්පත් තොරතුරු ඔස්සේ මුලින්ම වාර්තා කළා ඊයේ දිනේදීත්. ඡායාරූපයක් එක්ක අද තොරතුරක් ලංකාදීපේ වාර්තා කරනවා මේ විදිහට. සේවය කරන අවදානම අතටගෙන විරු හෙදියන්ගේ මල් හසරැල් බලනු මැන මේ ජාත්‍යන්තර හෙද දිනේ ඊයට යෙදී තිබුණු අතර ඒ නිමිත්තෙන් අංගොඩ IDH රෝහලේ සමර උත්සවයක් පැවැත්වුණා. එම සමර උත්සවයේ අතරවාරයේදී හෙදියන් පිරිසක් සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටිය ආකාරයේ මේ IDH රෝහලේ හෙදියන් පිරිසක් මේ දවස්වල කාර්යබහුලම රෝහලක් බවට පත් වෙලා තියෙනවා. උන්ගේ සේවය අපි නැවත නැවතත් බොහොම අගය කිරීමෙන් යුතුවයි මතක් කරන්නේ. ඒ වගේම අපි යනවා තවත් තොරතුරු කිහිපයකටම ලංකාදීප පුවත්පතේ වාර්තා වන සංචාරක
සීමා ලිහිල් කෙරේ ශ්‍රී ලංකන් වෙතින් අද සිට රටවල් කිහිපයකට ගුවන් ගමන් කියලා තොරතුරක් තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අද සිට බ්‍රිතාන්‍ය ලන්ඩන් ජපානයේ ටෝකියෝ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සහ චීනයේ හොංකොං යන රටවල සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති ගුවන් මගින්ට ගුවන් සේවා සැපීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා. කොහොමුණත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, සෞඛ්‍ය සහතික, PCR පරීක්ෂණ වාර්තා මේ සියල්ල සැලකිල්ලටගෙන මේ කටයුතු සිදු කරන්නට නියමිත බවයි මේ විදිහට අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම සහරාන්ගේ දේශන ඇසූ දරුවන් දෙදෙනෙකුගෙන් රහස් ප්‍රකාශයක් කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දෙයි කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණවල යම් තොරතුරු තමයි මේ විදිහට පුවත්පත් වාර්තා කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොලකරු ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක බොහොමඩ් සහරාන් නැමැත්තා ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැවැත් වූ අන්තවාදී දේශවලට සහභාගී වූ බව කියන බාල වයස්කාර දරුවෝ දෙදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ඊයේ ප්‍රකාශයක් ලබා දුන් බවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම සහරාන්ගේ තෝපූර් කඳවුර හිමි මූතූරු ප්‍රාදේශීය සභාව හිටපු උපසභාපති රිමාන්ඩ් කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. පාස්කු ඉරිදින මහ බොලකරු සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන්ට ආධාර අනුබල දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්න ලැබූ ත්‍රිකුණාමලයේ තෝපූර් තාහිර් නගර සභා ප්‍රදේශිකවරයෙක් තමයි මේ විදිහට හිටපු උපසභාපතිවරයෙක් තමයි මේ විදිහට අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒත් එක්කම තවත් තොරතුරු කිහිපයක්ම තියෙනවා. ඒ තමයි මේ දුම්රිය බස්රිය ආසන ගන්නට මගින් ඇඳිරි නීතිය නැති දිසාවල අද සිට කියලා. අද සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල දුම්රිය සහ බස්රියවල ආසන ගණනට මගින් ගමන් කිරීමේ අවස්ථාව ලබා දෙන්නට ඊයේ පැවති සාකච්ඡාවකදී තීරණය වෙලා තිනවා. ඒ ගැන තොරතුරු මේ විදිහට වාර්තා කරද්දී අපි තවත් තොරතුරකට යන්න සූදානම්. මේ තමයි නාවික හමුදාවේ 428කට කොරෝනා යුද හමුදාපති කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා. නාවික හමුදාවේ සමාජිකයන් 428 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසයේ ආසාදනය වී ඇති බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරලා තියෙනවා කියලා ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම හිටපු ඇමති රාජිතට ඇප දුන් නියෝගයේ ප්‍රතිශෝධන අයදුමේ නියෝගයේ අද කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. ජනාධිපතිවරණයට ආසන්න දිනයක බොරු රැවුලකින් සැරසින් ගත් පුද්ගලයන් දෙදෙනෙකු සහභාගී කරගෙන මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ සම්බන්ධයෙන් තමයි මේ විදිහට හිටපු නඩු පැවරුණු ලැබුවේ. ඒ නඩුවට අදාළව හිටපු අමාත්‍යවරයාට ඇප ලබා දුන්නා. ඊට ප්‍රතිශෝධන අයදුම් පතේ නියෝගය අද ලබා දීමට නියමිත බවයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම දැන් රට යම් ආකාරයක රාජ්‍ය සේවය, පෞද්ගලික අංශ, වෙළඳ ව්‍යාපාර මේ ආදී කටයුතු ක්‍රමෙන් විවෘත වෙද්දී පාසල් පිරිවෙන් අධ්‍යාපන ආයතන විවෘත කිරීම සම්බන්ධයෙන් උත් යම් කතාබහක් ඇති වෙලා තියෙනවා. පාසල් පිරිවෙන් විද්‍යාපීඨ අරින්න පෙර ප්‍රධානීන්ට උපදෙස් මාලාවක් ඊට අදාළ චක්‍රලේඛයක් මේ වෙනකොට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා. අපි දැන් බලමු මේ චක්‍රලේඛයේ අඩංගු කරුණු මොනවද කියලා. පාසල් ආරම්භ කිරීමට ප්‍රථම සපුරාලිය යුතු ප්‍රධානාංග 8ක් පිළිබඳ විදුහල්පතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලය අවධානය යොමු කර තිබෙනවා. සෑම පාසලකම පියුසුම් හා පිටවන දොරටු අසල මෙන්ම වැසිකිලි අසල සහ හැකිනම් පන්ති කාමරවලට ආසන්නව ප්‍රමාණවත් පරිදි අත්සේදීමේ පහසුකම් සකස් කිරීම අනිවාර්යයි. ඊට අකණ්ඩව ජලය සැපීම ලබා දිය යුතුයි. පාසල දැනට වෙනත් කාර්යයන් සඳහා භාවිතයට ගනු ලබන්නේ නම් ආරම්භක දින 3කට පෙර එම කාර්ය අවසන් කළ යුතුයි. පාසල පිරිසිදු කිරීම හා සියලු ස්ථාන විෂ බීජානුහරණය අනිවාර්ය වෙනවා. ශරීර උෂ්ණත්වය මැනීම සඳහා සුදුසු ස්ථානයක් පවත්වා ගත යුතුයි. රෝගී සිසුවෙකු අනෙක් සිසුන්ගෙන් වෙන් කර තැබීම සඳහා පිරිමි හා ගැහැණු ළමුන් වෙනුවෙන් වෙනම ගිලන් කාමර සකස් කළ යුතු වෙනවා. ඒවා සම්බන්ධයෙන් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දෙමව්පියන් සහ පාසල් ප්‍රජාව දැනුවත් කිරීම, වගකීම් පැවරීම හා අවශ්‍ය පුහුණුව ලබා දීමද කළ යුතුයි. පන්ති කාමර තුර දුරස්ථභාවය රැකෙන පරිදි සිසුන් ස්ථානගත කිරීම, සිසුන් ඒකරාශී වීම වළක්වා ගැනීම සහ විවේක කාලයේ කාණ්ඩගත කොට වෙන්වෙන් අවස්ථාවල ලබා දීම සඳහා සැලසුම් සකස් කළ යුතුයි. COVID-19 රෝග තත්ත්වය පාලනය වී ඇති බව තහවුරු වන තුරු පාසල් ආපන ශාලා විවෘත කිරීමෙන් වැළකිය යුතුයි. මීට අමතරව අකණ්ඩ ඉගෙනුම් ක්‍රියාවලියක් සඳහා සැලසුම් සකස් කිරීම, ශිෂ්‍යයෙකු හෝ කාර්ය මණ්ඩල සමාජිකයෙකු අසනීප වුවහොත් ගත යුතු ක්‍රියාමාර්ග, මානසික සෞඛ්‍ය හා ආතති තත්ත්වයක් හඳුනා ගැනීම, නවතම තොරතුරු පිළිබඳ දැනුවත් වීම යනාදී පිළිබඳවද විශේෂ උපදෙස් මෙමගින් නිකුත් කර තිබෙනවා. පාසල් වෑන් රථ හා බස් රථ සේවා ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගද මෙම චක්‍රලේඛයට ඇතුළත්. සෑම විටම සති 2කට ප්‍රමාණවත් සබන් කැට, විෂ බීජහරණ දියර, අත්වැසුම් හා මුඛාවරණ තොග පාසලේ පවත්වා ගත යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය හා යුනිසෙෆ් සංවිධානය එක්ව මෙම මාර්ගෝපදේශ වැඩපිළිවෙල සකස් කොට තිබෙනවා. හොඳයි, පාසල් විවෘත කළොත් ඒ සිදු කරන්නේ මොන විදිහටද කියන සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ කරුණු පිළිබඳවයි අපි ඔබට තොරතුරු ගෙනාවේ. අපි යනවා කෙටි විරාමයකට. තවත්
හොඳයි විරාමෙන් පස්සේ අපි සූදානම් වෙනවා මව්බිම් පුවත්පතේ වාර්තා වන තොරතුරු වෙත අවධානය යොමු කරන්නට. මව්බිම් පුවත්පත අද මුල්ම තොරතුරු විදිහට අවධානය යොමු කරලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ පරීක්ෂණ කටයුතුවලදී අනාවරණය වූ කරුණක් පිළිබඳ. සහරාන්ගෙන් පුහුණු දරුවෝ අධිකරණයේදී සියල්ල හෙළි කරයි. මේ ගැන තවත් පුවත්පත් බොහොමයකින් අපි තොරතුරු ගෙනාවා. සංවිධානාත්මක පිරිසක් CIDට විරුද්ධව දරුවන් 14ගෙන් දිවුරුම් ප්‍රකාශ අරගෙන සහරාන්ගේ කල්ලිය දේශන තියලා මද්‍රසා පාසල් විදුහල්පති මේ වෙනකොට අත්අඩංගුවේ පසුවන නීතිඥ හිස්බුල්ලා නැමැත්තා බවයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම ශැංග්‍රිලා පුපුරවාගෙන මැරුණේ NGO එකේ ලේකම් සහ භාණ්ඩාගාරික කියලාත් තොරතුරු අද අනාවරණය කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් මව්බිම් පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ වගේම ඩිජිටල් හැඳුනුම්පත කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස් කියලා තොරතුරුකුත් මව්බිම් මුල් පිටුවමයි වාර්තා කරන්නේ. සියලුම පුරවැසියන්ගේ ජීවදත්ව ජීවිතේ එක්වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත ඩිජිටල් හැඳුනුම්පත හැකි ඉක්මනින් ලබාගත හැකි වන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සවස පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දීලා තියෙනවා. නව හැඳුනුම්පත මගින් පුද්ගල ජීවදත්ත භෞතිකව මෙන්ම අන්තර්ජාලය ඔස්සේද දැක ගැනීමට හැකියාව ලැබෙනවා. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත කරලා සකස් කරන්න තමයි මේ විදිහට සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන්නේ. ඒ වගේම මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන තවත් තොරතුරක් තමයි මේ මෙරට කොටු වී සිටින සංචාරකින්ට නැවත යන්න අද සිට ඉඩකඩ ලබා දෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. විශේෂයෙන්ම අනෙක් රටවල් වල වගේ නෙමෙයි ලංකාවේ සිර වෙලා හිටිය මේ කොවිඩ් වසංගතයත් එක්ක ගුවන් තොටුපළ වසා දැමීමත් එක්ක විශාල සංචාරකින් පිරිසක් ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කටයුතු සූදානම් කළා. ඉතින් ඒ ඔවුන්ට අවශ්‍ය පහසුකම් රටින් පිට යන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අද සිට අවස්ථාව සලසලා තියෙනවා. ඒ වගේම ඇඳිරි නීතිය ගැන ගම්පහ අධිකරණයේ දුන් තීන්දුව NGO කාර්යයන්ට දුන් අතුල් පහරක් කියලා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා සඳහන් කරනවා. පසුගිය දවසක ගම්පහ අධිකරණයේදී ඇඳිරි නීති හා සම්බන්ධ නඩුවක් විභාග කරනවා. එහිදී ගම්පහ අධිකරණයේදී විනිසුරුවරයා සඳහන් කළේ මේ පවතින නිරෝධායන ඇඳිරි නීති තත්ත්වයේ නීත්‍යානුකූලයි කියන කාරණේ. නමුත් ඇතැම් වෙලාවට ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඇතැම් ජනතා නියෝජිතයින් නීතිඥයන් වශයෙන් කටයුතු කරනවා. ඔවුන් කියන්නට උත්සාහ කළා මේ ඇඳිරි නීති තත්ත්වය නීත්‍යානුකූල නැහැ කියලා. ඒක සමාජයට මොන විදිහේ හානිකර පණිවිඩයක්ද කියන කාරණේ පිළිබඳව විවිධ කතා බහ ඇති වුණා. කොහොම වුණත් මේ අතරවාරයේදී තමයි ගම්පහ අධිකරණයෙන් තීන්දුවක් ලැබුණේ මේ නිරෝධායන ඇඳිරි නීතිය COVID-19 වසංගතයේ පාලනයට පනවපු ඇඳිරි නීතිය නීත්‍යානුකූලයි කියන කාරණේ. ඒ සම්බන්ධයෙන් තමයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අදහස් දක්වලා තියෙන්නේ. NGO කාර්යයන්ට දුන් අතුල් පහරක් කියන කාරණේම ඔහු මතු කරලා තියෙනවා. ඒ වගේම අපි තවත් තොරතුරු කර යන්න සූදානම් වෙනවා මව්බිම් පුවත්පතේ. ඒ තමයි අලු ලේඛනයෙන් ශ්‍රී ලංකාවේ නම ඉවතට. මොකක්ද මේ අලු ලේඛනය කියන්නේ? ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට උපාය මාර්ගික දුර්වලතා ඇති රටක් ලෙස අලු ලේඛන ගත කර තිබූ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණය කරලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු රැස්වීම ඔන්ලයින් ක්‍රමයට කරන්නයි කියලා තොරතුරුකුත් වාර්තා වෙනවා. පනත් වලට ඡන්දය දෙන්නේ WhatsApp මගින් භෝජනාගාරයේ වහන්න තීරණයක් කියලා තොරතුරක් මේ විදිහට වාර්තා කරනවා. ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුව තියන්නයි මේ විදිහට අවධානය යොමු කරලා තියෙන්නේ. ලෝකයේ බොහෝ රටවල් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන නිසා. ඒත් එක්කම එක්සත් ජාතික පක්ෂයේ හිටපු සමගි ජනබලවේගයේ පැත්තේ තොරතුරුකුත් වාර්තා කරලා තියෙනවා. ආණ්ඩුව හදන්නේ විපක්ෂයේ කට අතපය බැඳලා මහාචන්දේ පවත්වන්නයි. මෙහෙම කියන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බන්දුම් බණ්ඩාර මහත්මයා. ඒ ගැන තොරතුරු මේ විදිහට වාර්තා කරද්දී රනිල් ඇතුළු 19ක් ගැන පරීක්ෂණ කඩිනම් කරන්න පොලිස්පති පොරොන්දු වුණා කියලා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරනවා. ඔහු ඊයේ පොලිස් මුලස්ථානයටත් පැමිණිල්ලක් කළා මේ පරීක්ෂණ කඩිනම් කරන්න කියන කාරණේ ගැන. ඒ වගේම තැපැල් ඡන්ද අයදුම්පත් 14 මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි කියලා තොරතුරුකුත් වාර්තා කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා පසුරු 4ට පෙර බහර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දන්වලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා කරද්දී මනාප ගැසට් එක කල්යන ලකුණු කියලා තොරතුරු අද මව්බිම් පුවත්පතේ මුල් පිටුවේම වාර්තා කර තිබෙනවා. අපි මේ මනාප ගැසට් එක කල්යන ලකුණු කියන තොරතුර අපි යනවා දැන් දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට වාර්තා කරන්නේ අද සිට බස් රථවල ආසන ගන්නට මගින් ප්‍රවාහනයට අවසර. මේ ගැන තොරතුරු කලින් පුවත්පත්වලදීත් අපි ගෙනාවා. දිවයින පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තිය
මුඛාවරණ නැතිව බස්වල යන්න බෑ. සෑම බස් එකම විෂ බීජනාශක මගින් පසුපස දොරෙන් නැග ඉදිරි දොරෙන් බැසිය යුතුයි. බස් සංගම්වල ගැටලු අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවලු. ලබන සඳහා සිට ප්‍රවාහනයේ යථා තත්ත්වයට දුම්රිය ටිකට් වලට මගින් ගෙන යා හැකිදයි සොයයි කියලා තොරතුරක් මේ විදිහට වාර්තා කරනවා. ප්‍රධාන පුවත විදිහට කොහොම වුණත් පෞද්ගලික බස් රටත් මේ වෙනකොට අර්බුදයකට මුහුණ දෙලා තියෙන්නේ. ඔවුන්ටත් විසඳුමක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවලු. ඒත් එක්කම සමගි ජනබලවේගයට එරෙහි රීට් ආඥා පෙත්සම කැඳවන්නයි මෝසමක් ඉදිරිපත් කරලා තියෙනවා. සමගි ජනබලවේගයේ පක්ෂය විසින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂක ඔසල හේරත් මහතා විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම ලබන 18, 22 හෝ 28 කැඳවන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ පිළිබඳව තොරතුරු අද දිවෙන පුවත්පත මේ විදිහට වාර්තා කරලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ පාසල් වලට ජූනි 12ට පෙර අයදුම් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. උසස් පෙළට යන්නට බලාපොරොත්තු වෙන පාසලට අදාළ ඉල්ලුම් පත්‍රය ජූනි 12 වෙනිදාට පෙර ඉදිරිපත් කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ. ඒ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරන අය. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරක් දිවයිනත් අද වාර්තා කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම පූජිත්‍ර හේමසිරිට එරෙහි පෙත්සම් විභාගයේ සැප්තැම්බරයේ පවත්වන්න තීරණය කළා තියෙනවා. සම්පූර්ණ ලේඛන වගඋත්තරකාර හිටපු ජනපති මෛත්‍රීට දෙන්නයි නියෝගයකුත් නිකුත් කළා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි තවත් පුවත්පත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනාවා. ඒත් එක්කම අපි යනවා අද පුවත්පතට මොනවද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ කියලා බලන්න. ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දොත් වැඩ වර්ධී පොලිස් සෝදිසි අද සිට වැඩි වෙයි කියලායි වාර්තා කරන්නේ. අද පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයායි මෙහෙම සඳහන් කරන්නේ. ඇඳින් නීතිය ලිහිල් කරද ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දොත් වැඩ වර්ධිනවලු. ඇඳින් නීතිය ලිහිල් කර දිස්ත්‍රික්කවලත් ඇඳින් නීතිය පවතින දිස්ත්‍රික්ක දෙකේ ජනතා හැසිරීම ගැන 100% සෑහීමකටපත් වෙන්නේ නොහැකි කියලා සඳහන් කරනවා. කොහොම වුණත් හදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරන්නයි තීරණය කළා තියෙන්නේ. ඒ වගේම අද පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. ඒ තමයි නව වාරයේ ඉගෙනුම් කටයුතු පැය 2ක් දීර්ඝ කෙරේ සතියන්තයේ නිවාඩුවෙන් පාසල් පවත්වාගෙන යාමට සැලසුම් කරලා තියෙනවා කියලා අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරනවා. එන්.එච්. චිත්‍රානන්ද මහත්මයා තමයි මෙහෙම සඳහන් කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා නව වාරයේ ඉගෙනුම ආරම්භ කරාම පැය 2ක් වැඩිපුර පාසල් පවත්වාගෙන යන්නත් සතියන්ත දිනවල පාසල් පවත්වාගෙන යන්නත් අවධානය යොමු වෙලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ තියෙන මාර්ගෝපදේශ මාලාවේ කරුණක් අන්තර්ගත වෙනවා. මංගල අවමංගල උත්සවවලදී සිප ගැනීම අතරත දීම් ආදීන් වැළකී සිටිය යුතුයි කියලයි ඒ වගේම සමූහ ඡායාරූප ගැනීමටත් උනන්දු නොකළ යුතුයි කියලයි මේ විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙන්නේ. ඒ පිළිබඳවත් වාර්තා කරන අතරවාරයේදී දුම්පානය නිසා ලෝකයේ මිලියන 8ක් මිය යන පිරිස මිලියන 8ක් කියලායි වාර්තා කරන්නේ. දුම්පානයෙන් ඉවත් වීමට ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජනතාවගෙන් ඉල්ලලා තියෙනවා. ඒ තොරතුරුෙන් පස්සේ අපි යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත වාර්තා කරන්නේ මැතිවරණය ගැන. මැතිවරණයේ දිනේ ගැන ඊයේ තීරණයක් නැහැ. මනාපංක ගන්න ආය හිස් අතින් යයි. මැතිවරණ කොමිසම සමග අදත් සාකච්ඡා පවත්වනවා සෞඛ්‍ය අංශ. මේ ගැන අරුණ පුවත්පත ප්‍රධාන ප්‍රවෘත්තිය විදිහට අද තොරතුරු වාර්තා කරලා තියෙනවා. මැතිවරණ දිනේ ගැන ඊයේත් තීරණයක් ගන්නට හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම අරුණ පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් තියෙනවා. ඒ තමයි කොවිඩ් අස්සේ මෝසමත් ආවොත් අවදානම දෙගුණ වනු ඇත. ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ තමයි මෙහෙම කියන්නේ. යම් හේකින් COVID-19 වෛරස් ව්‍යාප්තියත් සමග නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වූත් තත්ත්වයේ කළමනාකරණය කිරීමට දැඩි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන් කියලායි සඳහන් කරන්නේ. මේ නිරිත දිග මෝසමත් එක්ක ටිකක් වැසි තත්ත්වයේ වැඩිවීමේ හැකියාවක් තියෙනවා. අපි ප්‍රාර්ථනා කරමු මේ වගේ තත්ත්වයක් උදා වෙන්නට එපා කියලා. කොහොම වුණත් මේ වැසි තත්ත්වයේ කෙමෙන් මේ දිනවල පවතිනවා. ඒ නිසා ඩෙන්ගු අවදානමක් තියෙනවා. මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක අපි හැමදාම මතක් කරනවා වගේ ඩෙන්ගු වලින් ආරක්ෂා වෙන්න ගන්න පුළුවන් පියවර තමන්ගේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීම ගැනත් අවධානය යොමු කරන්න කියලායි අපි මතක් කරන්නේ ඔබට. ඒ වගේම ඇස් රෝග ඇතනම් ප්‍රවේශම් වන්න කඳුලෙන්ද කොවිඩ් බෝවිය හැකියි කියලා තොරතුරුකුත් අරුණ පුවත්පතයි වාර්තා කරන්නේ. මේ ඇස් රෝග තියෙනවා නම් ටිකක් ප්‍රවේශම් වෙන්න කඳුළු වලින් COVID-19 වසංගත තත්ත්වයේ බෝවීමේ අවදානමක් තියෙනවා කියලා වාර්තා කරද්දී TNA මාධ්‍ය ප්‍රකාශකතුරුෙන් සුමන්දිරන් ඉවත් කරන්න කියලා නිර්මල නාදන් සම්බන්ධන්ට දෙමළ ජාතික සන්ධානයේ නායකයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ වෙන විට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරන්නේ මේ සුමන්දිරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුව ඉවත් කරන්න කියලා තමයි මේ විදිහට යෝජනාවක් කරලා තියෙන්නේ. ඒ වගේම
මේ පිළිබඳව තොරතුරු අපි මීට පෙරත් ගෙනාවා. ඉහළ අවදානම් සහිත රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට මේ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපීම මැඩ පැවැත්වීමේ උපාය මාර්ගික දුර්වලතා තියෙන රටවල් ලයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කරන්නට යුරෝපා කොමිසම තීරණය කළා තියෙන කියන තොරතුරු තමයි මේ විදිහට අරුණ පුවත්පත වාර්තා කරන්නේ. අපි අද පුවත්පත් තොරතුරු අවසන් කරන්නට තෝරාගත්තා කවි කිහිපයක්. අපි ඒ දෙසට ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වෙනවා. මුලින්ම එනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ දවසේ පද 4 විදුර අබේනායකගේ මෙන්න මෙහෙමයි දවසේ පද 4. හැඩි දැඩි කොවිඩ් යකු තවමත් රට හොල්ලයි. වැඩිපුර හැට පැනපු අය හා පොර අල්ලයි. වැඩිහිටියන් කඩේ නොයවන ලෙස ඉල්ලයි. දෙමු ගෙදරටම 5000යි බඩු මල්ලයි. මේ මව්බිම දවසේ පද 4. අපි පුවත්පත් තොරතුරු අවසානයේට තෝරාගත්තේ දිවයිනේ ඕකයි තත්ත්වයේ කවිය මැතිවරණය ගැනත් ටිකක් කතා වෙනවා. සමහරු කියනවා මැතිවරණේ කල් දාන්න මැතිවරණේ කල් දාන්න. මේ ගැන තමයි මේ කවිය අද ඕකයි තත්ත්වයේ අනුරාධගේ වැඩවන විටදී ජන දිවියට පන පොවන ඡන්දය පිළිබඳ මත ඇත ඔඩු දුවන තිබුණත් නැතත් ව්‍යසනයක් රට දවන තිබුණත් නැතත් ව්‍යසනයක් රට දවන සමහර උදවියට ඇලර්ජික් මැතිවරණ. මේ ඕකයි තත්ත්වයේ කවිය. ඒ කවියත් එක්ක අදට පුවත්පත් තොරතුරු වලින් අපි සමුගන්නට සූදානම් වෙනවා. අපි හෙටත් පුවත්පත් තොරතුරු සමගින් ඔබට තොරතුරු ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි නැවතත් මතක් කරන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්න. ඒ වගේම මේ වැස්තත්වයත් එක්ක අපි නැවතත් මතක් කරන්නේ ඩෙන්ගු අවදානමකුත් තියෙනවා. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් Tamanගේ කටයුතු වලට පමණක් නිවසින් එළියට යන්න කියන කාරණේ තමයි අපි නැවතත් මතක් කරන්නේ. ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ දවසක්. හෙටත් හමු